මේ ඉන්නේ තාරේඳු. නංගී ඔයා ලස්සනයි යා. You look beautiful. Thank you. දින කිහිපයකට පසු Me අර තරිඳු කිව්වා මම ලස්සනයි කියලා. Me තරිඳු said that I looked beautiful. ආපෝ එන ඇඹලයානේ ඔය තරිඳුවා. අනේ ඒක තමයි. හොඳ මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක මම තිමිර අංජන. අද අපි බලන්න යන්නේ direct speech, indirect speech කියන පාඩම. reported speech කියලාත් කියනවා. මේ indirect speech කියන එකටම ඔයගලන්ට දැනගන්න පුළුවන් මොකද්ද වෙනස? මොකද්ද මේවෙන් කරන්නේ? මේවයි රීති මොනවද? මේවා භාවිත වෙන විදිය උදාහරණ ගොඩක් එක්ක ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම අපි බලමු මොකද්ද මේ direct speech, indirect speech, reported speech කියන්නේ සහ මොකද්ද මේවයි ප්‍රයෝජනය කියලා. indirect speech කියන්නේ reported speech කියන එක තමයි. අපි මේ indirect speech නැත්නම් reported speech කියන ක්‍රමය, කියන වාක්‍ය ක්‍රමය භාවිතා කරන්නේ තවත් කෙනෙක් කියපු දෙයක් අපි වෙනත් කෙනෙක්ට කියනකොට. ඇයි මේකට වෙනම ක්‍රමයක්? ඕලා අහන්න ඉඩ තියෙනවා. මේක ඉංග්‍රීසි භාෂාවේ විතරක් තියෙන දෙයක් නෙමෙයි. මේ විදිහට තව කෙනෙක් කියපු දෙයක් අපි වෙනත් කෙනෙක්ට කියනකොට පොඩි වෙනස් වීමක් තියෙනවා භාෂාවේ. පොඩි වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා අපි කියන වාක්‍යවල. මේක මම සවිස්තරාත්මක සිංහලින් කොහොමද මේක වෙනස් වෙන්නේ? ඉංග්‍රීසියෙන් කොහොමද ඒ වෙනස පෙන්වන්නේ කියලා මම කියලා දෙන්නම්. ඊට කලින් කෙටියෙන් කිව්වොත් indirect නැත්නම් reported speech එකකින් වෙන්නේ කෙනෙක් ඔයිට කලින් කෙනෙක් කියපු දෙයක් අපි තව කෙනෙක්ට කියනවා මෙන්න මෙයා මේක කිව්වා කියලා. ඒතකොට direct speech කියන්නේ ඒ පුද්ගලයා කියපු වචන ඒ විදිහටම අපි කියන එක. ඒ කියපු දේ වෙනසක් නැතුව. පොඩි උදාහරණයක් ගත්තොත් හිතන්න අපි හිතමු ඔයාට ඇහෙනවා සිරිපාල කියලා මිනිස්සේ කියනවා මෙන්න මේ මම අද මේ මිනිහාව මරනවා. මෙයා කියපු දේ තව කෙනෙක්ට අපි කොහොමද කියන්නේ සිංහලෙන්? අපි කියනවාද මම අද මේ මිනිහාව මරනවා සිරිපාල කිව්වා. ඔහොම අපි තව කෙනෙක්ට කියනවාද? සාමාන්‍යයෙන් කියනවාද? මේ විදිහට තියෙන්නේ ගොඩක් යාට පොත්වල. මම අද මේ මිනිහාව මරනවා. ඔහු කීවේය. නැත්නම් සිරිපාල කීවේය. ඔය විදිහට තියෙනවා. ඔන්න ඔය විදිහට හරියටම කියපු වචන ඒ විදිහටම කියලා ඔහු කීවේය. නැත්නම් ඔහු කිව්වා කියලා තියෙන ක්‍රමය තමයි මේ direct speech කියන්නේ. ඉංග්‍රීසියෙන් ගත්තොත් ඕකේ පරිවර්තනය තමයි direct speech එක වෙන්නේ. අපි ඉස්සරහට බලනවා මේක මොකක්ද කියලා. ඒත් අපි කතා කරනකොට අපි කියනකොට නැත්නම් පත්තරවල පවා කෙනෙක් කියපු දෙයක් ඔය විදිහට නෙමෙයි අපි කියන්නේ. හිතන්න ඔය කියපු දේ. ඔය සිරිපාල කියපු දේ. ඔයා යාළුවෙක්ට කියනවා තව දවස් කීපයකට පස්සේ. කොහොමද කියන්නේ? සිරිපාල කිව්වා මම අද මේ මිනිහා මරනවා කියලා. නැහැ. සිරිපාල කිව්වා ඔහු එදා ඒ මිනිහව මරනවා කියලා. ඔයගලන්ට පේනවා ඇති වාක්‍ය දෙකේ වෙනස් වීම. මිනිස්සෙක් කියන දේ අපි තව කෙනෙක්ට කියනකොට මේ භාෂාවේ මේ වාක්‍යයේ වෙනස් වීම ටිකක් වෙනවා. මෙන්න මේ විදිහට වෙනස් කරලා මේ කියන එක තමයි reported speech නැත්නම් indirect speech කියලා මේ ඉංග්‍රීසියෙදිත් සිද්ධ වෙන්නේ. ඉතින් සවිස්තරාත්මකව අපි බලන්න යන්නේ මේ indirect speech කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ tenses ගැන එහෙම දන්නේ නැත්නම් මේ පාඩම අමාරු වෙනවා අනිවාර්යෙන්. මේක මූලිකවම ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්ට මුලින්ම ඉගෙන ගත යුතු පාඩමක් නෙමෙයි. මේක ගොඩක්ම වැදගත් වෙයි. O level A level නැත්නම් වෙනත් විභාගවල ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර වලට මේ direct indirect speech එනවා. direct speech වාක්‍ය indirect වලට හරවන්න. ඉතින් ඒක ඒ විදිහට විභාග වලට ඉගෙන ගන්න අවශ්‍යයට ප්‍රයෝජනවත් ඒ වගේම ඉංග්‍රීසි ගැන යම්කිසි මූලික දැනුමක් තියෙන අයට ඔන්න තවත් ඉස්සරහට ඉගෙන ගන්න වටින පාඩමක් මේක. එහෙනම් අපි පටන් ගමු දැන් direct indirect speech. හොඳයි හිතන්න ඔයාට යාළුවෙක් ඉන්නවා ජෝන් කියලා. ඔන්න මේ ජෝන් දවසක ඔයාට කියනවා මට අද ගෙදර යන්න ඕනේ. මේක අපිට ලියන්න පුළුවන්. John said I want to go home today. නැත්නම් today I want to go home. මේ විදිහට අපි මේ කොමා ඇතුලේ සඳහන් කරන්නේ ඒ ප්‍රකාශ කරපු දෙයක් නිසා. අපි කියනවා මේ වාක්‍ය direct speech වාක්‍යයක් කියලා. එහෙම කියන්නේ මේ වාක්‍යයේ තියෙන්නේ John said කියන එක ඇරුණාම හරියටම John කියපු වචන ටික ඒ විදිහටම වෙනසක් නොකර. direct කියන්නේ ඍජු කියන තේරුම. කියන්නේ කෙලින්ම කියනවා එයා කියපු දේ හැමම. ඉතින් අපි ලියද්දි කියන්නේ පොත්වල මේ විදිහට තියෙනවා. හැබැයි අපිට ඕනේ නම් කියන්න මේ ජෝන් කියපු දේ තව කෙනෙක්ට සිංහලෙන් ගත්තත් බලන්න. මේ direct speech එකේ John said I want to go home today කියන එකේ තේරුම තමයි John කිව්වා මට අද ගෙදර යන්න ඕනි. අපි තව කෙනෙක්ට මේ John කියපු දේ කියනවා නම් සිංහලෙන් කියන්නේ කොහොමද? John කිව්වා එයාට එදා ගෙදර යන්න ඕනි කියලා. මේ John අපිට මේක කිව්වේ මීට කලින් දවසක. එහෙනම් අපි අනිවාර්යෙන් කියන්නේ John කිව්වා එයාට අද ගෙදර යන්න ඕනි කියලා නෙමෙයි එදා ගෙදර යන්න ඕනි කියලා කිව්වා. ඒතර ඒ වෙනස ඔන්න පොඩ්ඩක් මතක තියාගන්න. මේ දින ගැන වෙනස් වීමක් සිද්ධ වෙනවා. කෙනෙක් කියපු දෙයක් අපි තව කෙනෙක්ට කියද්දි. ඒ කියන්නේ reported speech නැත්නම් indirect speech එකෙන් දෙයක් කියනකොට. ඒතර ඉංග්‍රීසියෙන් ගත්තොත් මේ today කියන එක එදා කියන එකට වෙනස් වෙනවා that day කියනවා. ඒතර අනිත් වෙනස බලන්න සිංහලෙන්ම John කිව්වා මට ගෙදර යන්න ඕනේ කියන එක අපි කියන්නේ John කිව්වා එයාට ගෙදර යන්න ඕනේ කිව්වා කියලා. ඒතර ඉංග්‍රීසියෙන් මේක he වලට මාරු වෙනවා. I කියන එක මෙතන John කියන්නේ පිරිමි කෙනෙක් නිසා he වලට වෙනස් වෙනවා. John said that he wanted to go home that day. හරි. එතකොට අපිට දැන් සිංහල භාෂාවෙම
මේ වෙනස් වෙච්ච තැන් දෙකක් තියෙනවා මේ විදිහට. කෙනෙක් කියපු දෙයක් අපි කියනකොට වෙනස් වෙන විදිහ. ඉතින් මේ විදිහට කියන එකට අපි කියනවා මේ indirect speech කියලා. direct speech එකේදී වෙන්නේ ඒ කියපු කෙනා කියපු දේ ඒ විදිහටම ප්‍රකාශ වෙනවා. ඒ indirect එකේදී වෙන්නේ ඒක අපි කියනවා තව කෙනෙක්ට වෙනත් විදිහකට. එච්චර ඍජු නොවන විදිහකට. ඉතින් මේ සිංහල භාෂාවේදී වෙච්ච වෙනස්වීම් දෙක මේ ඒක දින වෙනස්වීම සහ මේ සර්වනාම පද මම කියන එක ඔහු වුණා වගේ අන්නේ pronouns වෙනස්වීම කියන දෙකම සිද්ධ වෙනවා ඉංග්‍රීසි භාෂාවෙත්. හැබැයි ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවේ තවත් වෙනස්වීම් තුනක් දකින්න පුළුවන්. ඒ මොනවද කියලා බලන්න කලින් අපි උදාහරණයක් අරන් බලමු. ඒතර අපි පළවෙනි direct speech වාක්‍ය තමයි John said I want to go home today. එතකොට මේක අපි තව කෙනෙක්ට කියද්දි කියන්නේ John said that කියලා යොදනවා. He wanted to go home that day. අංක 1 අපි මේ that කියලා එකක් යොදනවා. මේ John said ඒ said එකට පස්සේ. ඒත් එක්කම අපි අර කොමා යෙදීමක් කරන්නේත් නැහැ. මොකද කියනවනම් අපි මේ කියන්නේ අපේ වචන වලින් ඔහු කිව්වේ මොකද්ද කියලා. ඔහුගේ වචන ඒ විදිහටම දක්වනවා නම් තමයි අපි කොමා දාන්නේ. කොමා වලින් කියන්නේ මෙන්න මේ විදිහටම කිව්වයි කියන එක. අනික් කාරණේ තමයි ඕගලන්ට පේනවා ඇති. මේ indirect වාක්‍ය past form එකට හැරෙනවා. නැත්නම් අතීත කාලෙන් කියවෙන්නේ. සිංහල භාෂාවේදී අපිට මේ කාරණේ මේ විදිහටම දකින්න අමාරුයි. උදාහරණයක් විදිහට අපි කියන්නේ නැහනේ ජෝන් කිව්වා එයාට ගෙදර යන්න ඕනේ උනා කියලා නෙමෙයි අපි කියන්නේ ගෙදර යන්න ඕනේ කියලා. හැබැයි ඉංග්‍රීසියෙන් අපි වෙනස් කරන්න වෙනවා indirect විදිහට වාක්‍ය කියනකොට past tense එකට හරවලා. මොන වාක්‍ය මොන විදිහට past tense එකට හැරෙනවද කියලා මම හරියටම තව ටිකකින් කියන්න. ඉතින් අනිත් කාරණේ තමයි මේ indirect වාක්‍ය වලදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ තේ. මේ වාක්‍යක ඇතුලේ can, will, may, shall වගේ වචන තියෙනවා. මේවයි past form එක අපි යොදා ගන්නවා indirect වාක්‍ය වලට. අර මං ඉස්සෙල්ලා කියපු වාක්‍ය අතීතයට හැරවීමේ කොටසක් තමයි මේකත්. ඒතර කෙනෙක් කියන වාක්‍ය කෙනෙක් මොන හරි කියපු දෙයක් ඇතුලේ can කියන වචනේ තියෙනවා නම් අපි ඒ දේ indirect විදිහට කියනකොට can එක could වෙනවා. may එක might වෙනවා. will එක would වෙනවා. මේක ඇත්තටම අර ඉස්සෙල්ලා කියපු past form එකට හැරවීමේම එක කොටසක්. ඉස්සරහට උදාහරණයක් මේක බලන්න පුළුවන්. හොඳයි. අපි ගමු වෙන තව වාක්‍යයක්. ඔවුන් කිව්වා අපි දිනයි. They said we will win. හරි. මුල් කැලේ අපිට ලේසි. They said that. හරිනේ. ඒ ටික වෙනස් වෙන්නේ නැහැ. that යෙදීම විතරයි. ඊළඟට අපි දිනයි කැලේ තමයි දැන් අපිට හදාගන්න ඕනේ. අපි කියන එක අපි කෙලින්ම අපි කියලාම මෙතන යෙදුවොත් ඒක වැරදි. ඒතර මේක අපි සිංහලෙන් ගත්ත. ඔවුන් කිව්වා ඔවුන් දිනයි කියලා. ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝ දිනයි කියලානේ. අපි දිනයි අපි කියලා එතනින් අදහස් කළේ. ඉතින් එතකොට අන්න ඒ නිසා අපි මේ we කියන ඒවා තන් අපි කියන එක ඔවුන් කියන තේරුමට හරවන්න ඕනේ. ඒ කියන්නේ they. මම මේ කියන එකට අපහැදිලි වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හිමිහිට හිතලා බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. හිතන්න ලංකාවයි ඕස්ට්‍රේලියාවේ අතර ක්‍රිකට් මැච් එකක්. ඕස්ට්‍රේලියාවේ කැප්ටන් කියනවා අපි දිනනවා. ඒතර මෙයා මෙතනින් අදහස් කරන්නේ ඕස්ට්‍රේලියාව දිනනවා කියලා ශ්‍රී ලංකාව දිනනවා කියලා. එයා අපි කියලා අදහස් කරන්නේ එයාලව. ඒ කියන්නේ ඔවුන්ව. එතකොට මම මේක තව කෙනෙක්ට කියනවා නම් ඕස්ට්‍රේලියාවේ නායකයා කිව්වා එයාලා නැත්නම් ඔවුන් දිනයි කියලා. අන්න එක මම මේ කියන්නේ. මේක සිංහලින් ගත්තත් පොඩ්ඩක් පැටලෙනවා කතා කරනකොට. ඉතින් ඕගොල්ලන්ට මේක ඉංග්‍රීසියෙන් පැටලෙනවා නම් ඒක සාමාන්‍ය දෙයක්. ඒ හින්දා ධෛර්යමත් වෙන්න එපා. හොඳයි. They said that they අපි මේ will තියනවා නම් වාක්‍ය අපි ඒක would වලට හරවනවා. that they would win. win එක ඉතුරු ක්‍රියාපදයට වෙනසක් කරන්නේ නැහැ. එතකොට I තියෙන ඒවා he ho she කියලා ගෑනු පිරිමි බව අනුව වෙනස් කරනවා. John said I will win the lottery. එතකොට John said මේ ඒ කෑල්ල වෙන මාරු කරන්නේ නැහැ. John said කියන කෑල්ල. ඒක මතක තියන්න මේ කෑලි දෙකක්. ඒ කෑල්ල වෙනස් වෙන්නේ නැහැ. එතනට that දාන එක විතරයි කරන්නේ. John said that I will win the lottery. එහෙනම් ඒක අන්න එතන තමයි I එක වෙනස් කරන්නේ. that he will මං කිව්වා would බවට පත් වෙනවා. he would win the lottery. වෙනත් විදිහට කිව්වොත් මේ will තියෙන වාක්‍ය අපි අතීත කාලයට හරවන්නේ would යොදලා. එතනින් එහාට අපි මේ will වලට පස්සේ තියෙන ක්‍රියාපදේ වෙනස් කිරීමක් කරන්නේ නැහැ. මේ දේම අදාළයි can, shall, may කියන වචන වලට. අපි උදාහරණ අරගෙන බලමු. අපි තුන් ගුරුතුමිය මෙහෙම කියනවා. විභාගය අමාරු වෙයි. මේක direct විදිහට කිව්වොත් the teacher said the exam will be difficult. මේක indirect නැත්නම් reported වලින් කිව්වොත් the teacher said that the exam would be difficult. ඒතකොට මේ වගේම ඒ කෙනා කියන වාක්‍යයේ can තියනවා නම් අපි මේක indirect නැත්නම් reported වලට හරවද්දි can එක could බවට හරවනවා. එතකොට අපි හිතමු ළමයෙක් කිව්වා මට පියාඹන්න පුළුවන්. A kid said I can fly. මේක reported speech එකෙන් a kid said that he could fly. I එක he බවට පත් වුණා. ඒ ගැන මම ඉස්සරහට කිව්වා ඒනට අපි ඉස්සරහට බලමු. එතකොට මේ කියන වචනේ තිබ්බොත් මුලින් ප්‍රකාශ කරන වාක්‍යය ඒක අපි reported speech එකට හරවද්දි ඒක might බවට පත් වෙනවා. අපි හිතමු පන්ති ගුරුතුමිය කිව්වා සඳුන්ට වැසිකිළියට යන්න අවසර
කරලා තියෙනවා. දැන් සඳුන්ට වැසිකිළියට යා හැකි. The teacher said Sandun may go to the toilet. මේක reported speech එකකින් කිව්වොත් the teacher said that Sandun might go to the toilet. හරි. එතකොට මේ මුලින් කියන වාක්‍යයේ can නැතු could කියලාම තිබ්බොත් එහෙනම් නැත්නම් will නැතුව would කියලාම තිබ්බොත් නැත්නම් මේ නැතුව might විදිහටම තිබ්බොත් එතකොට මොකද්ද කරන්නේ? එතකොට එහෙනම් ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක අපි හිතමු. ඔහු කිව්වා he said it would be nice. මේක indirect වලින් කිව්වොත් he said that it would be nice. A kid said I could fly. මේක අපි කියද්දි අපි reported වලින් කියද්දි a kid said that he could fly. I එක he වලට වෙනස් වෙන එක සිද්ධ වෙනවා. could එක would එක might මේවා වෙනස් වීමක් වෙන්නේ නැහැ. එහෙමම තියෙනවා. හරි. අපි ඒක බැලුවේ modal verbs කීපයක්. ඒතර අපි බලමු අපි දන්න tenses කොහොමද වෙනස් වෙන්නේ කියලා. Simple present tense, present continuous tense වගේ වාක්‍ය. ඒවා අපි indirect වලට හරවදී ඒවත් මම මුලින් කිව්වා වගේ අතීත කාලයට හරවන්න ඕනේ. ඒවා අතීත කාලයට හැරවෙන්නේ වෙනස් විදිහකට. උදාහරණයක් විදිහට simple present tense වාක්‍යයක් නම් අපිට indirect වලට හරවන්න අවශ්‍ය නම් අපි කරන්නේ simple present tense වාක්‍යය simple past tense එකට හරවන එක. ඒතර අපි උදාහරණයක් ගත්තොත් අම්මා කිව්වා මට උදව් ඕනේ. Mother said I need help. ඒතර මේක reported speech එක. Mother said that. ඒතර මම මේ අම්මනේ කියන්නේ නම් ඇයට අවශ්‍යයි කියලා. That she ඔන්න I need help කියන එක simple present tense වාක්‍යයක්. simple present tense ගැන දන්නේ නැත්නම් ඔයගලන්ට description එකේ තියෙනවා ඒ ගැන පාඩම. ඒ වගේම tenses 12 ගැනම විශේෂයෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක් හදලා තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. ඉතින් simple present tense අපි වෙනස් කරන simple past tense එකට. I need help. I needed help. තමයි past form එක. මෙතන I එක she වලට හැරුණත් එක්ක mother said that she needed help. මතක තියාගන්න මෙතන මේ said කියන එක ඒකට අපි වෙනසක් කරන්නේ නැහැ. ඒකේ tense මාරු කිරීමක් කරන්නේ නැහැ. මාරු කරන්නේ අර ඔහු ඇත්තටම කියපු දේ. ඔහු ඇත්තටම කියපු දේ තමයි tenses මාරු කරන්නේ. ඒතර අපි දැන් කරමින් ඉන්නවා කියන මේ present continuous tense. ඒ කියන්නේ අපි තාත්තා කියනවා මම වැඩ කරමින් ඉන්නේ. I am working. Father said I am working. කොහොමද මේක reported speech එකට හරවන්නේ? Father said that he is working කියන එක මේක present continuous එක අපි past continuous එකටයි හරවන්නේ. Father said that he was working. is working එක was working වෙනවා. එතකොට present perfect tense එකෙන් තියෙන වාක්‍යයක් අපි past perfect tense එකට හැරෙන්නේ. මේ ගැන ඕගලන්ට තේරෙන්නේ නැත්නම් ඒත් මේ දෙක ගැනම වෙනම පාඩම් දෙකක් බොහොම පැහැදිලි වෙන්න හදලා තියෙනවා. බලන්න අමතක කරන්න එපා. මේ අනිවාර්යෙන් බලන්න මේ පාඩමෙන් පස්සේ. ඒතර present perfect වාක්‍යයක් කියන්නේ මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කරලා කියලා තේරුම එන වාක්‍ය තමයි. ඇය කිව්වා කොමා ඇතුලේ මම ඔහුව දැකලා තියෙනවා. She said I have seen her. මේක ලේසි හරිම past perfect tense එකේ හැටි තමයි මේ have වෙනකොට තියෙන had. එතකොට she said that she had seen her. හරි. එතකොට මේ මුලින් කියන වාක්‍ය අතීත කාල මේ simple past එකෙන් තිබ්බොත් මොකද වෙන්නේ? අපි මුලින් කිව්වා මේ simple present tense එකෙන් තියෙන වාක්‍යයක් නම් ඒක reported speech එකට හරවද්දි simple past එකට හැරෙනවා කියලා. Mother said I need help. Mother said that she needed help වුණා. මේ direct speech එකෙන් තියෙන වාක්‍ය අපි හිතමු අම්මා කිව්වා මට අවශ්‍ය වුණා උදව්. Mother said I needed help. කොහොමද මේක reported speech කරන්නේ? මේකෙදි වෙන්නේ මේකත් past perfect tense එකටමයි හැරෙන්නේ. එතකොට mother said that she had needed help. The present perfect වාක්‍ය reported speech එකේදී past perfect එකට හැරෙන්නේ. Simple past වාක්‍යයත් past perfect විදිහට තමයි හැරෙන්නේ. එතකොට past perfect වාක්‍යයක් indirect වල හැරවීමේදී ඒ වාක්‍ය වෙනසක් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. වෙනසක් වෙන්නේ නැහැ කිව්වේ tense එකේ වෙනසක් වෙන්නේ නැහැ. I කියන එක he වලට වෙනස වීම එක අනිවාර්ය වෙන්න අවශ්‍යයිනේ. ඒ නිසා tense එකේ වෙනසක් වෙන්නේ නැහැ කියලා මම කියනවා. උදාහරණයක් විදිහට he said I had found the treasure. මේකේ indirect වාක්‍ය වෙන්නේ he said that he had found the treasure. tense එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒතර simple future tense එකේ කියන්නේ will යෙදෙන වාක්‍ය. මම ඉස්සෙල්ලත් කිව්වා. ඒකට will එක would බවට පත් වෙන එක විතරයි වෙන්නේ. උදාහරණයක් ගත්තොත් he said I will be there at 10 pm. මම එතෙන්ට එනවා රෑ 10 වෙද්දි. ඒතර මේක indirect වලින් කිව්වොත් he said that he would be there at 10 pm. ඒතර present perfect continuous වාක්‍යයක් indirect වලට හැරවීමේදී වෙන්නේ past perfect continuous වලට හැරවීම. උදාහරණයක් ගත්තොත් she said they have been planning this for a year. මේක තේරුම ඈ කිව්වා. ඔවුන් මේක සැලසුම් කරමින් ඉඳලා තියෙනවා අවුරුද්දක් තිස්සේ. මේක indirect වාක්‍ය වෙන්නේ she said that they had been planning that for a year. එතකොට මේ හැම වෙලේම reported speech එකකින් කියද්දි අර මුලින් කියන tense එකට වඩා අතීත කාලයට ගිහිලා තමයි වාක්‍ය කියවෙන්නේ. ඒතකොට තව ගත්තොත් මේ ක්‍රියාපදයක් මේ ප්‍රධාන ක්‍රියාපදයක් නැති වාක්‍ය අපි හිතමු ඔහු කිව්වා මම ශ්‍රී ලාංකිකයෙක්. he said I'm a Sri Lankan. මේක reported speech එකෙන් am කියන එකේ past form එක was වෙනවා. එතකොට he said that he was a Sri Lankan. එතකොට මේකෙම බහු වචන විදිහට ගත්තොත් plural form එකේ වාක්‍යයක් ගත්තොත් ඔවුන් කිව්වා අපි බ්‍රිතාන්‍ය ජාතික
ජාතිකයෝ කියලා. They said we are British. එතකොට මේක reported speech එකෙන් they said that they were British. හොඳයි මෙතනින් තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි ඇත්තටම මේ reported speech එකේදී ඔයගලන්ට තේරෙනවද ඇයි මේ විදිහට මේ මුලින් කියපු එක අතීත කාලෙන් අපි කියන්නේ කියලා. හේතුව තමයි මුලින් ඒ පුද්ගලයා කියන දේ උදාහරණයක් ගත්තොත් මම අද ගෙදර යනවා. මේක මේ වර්තමාන කාලෙන් තියෙන්නේ. මේක අපි පහුවෙලයි කියන්නේ. ඒ කියන්නේ ඔහු ඔයිට කලින් කියපු දෙයක් තමයි අපි කියන්නේ. ඒතර බොහෝ විට ඔහු ගෙදර ගිහිල්ලත් එක්ක මේ වෙනකොට. හැබැයි සමහර අවස්ථා තියෙනවා. ඒවා අතීතයේ විතරක් නෙමෙයි දැනුත් වෙනසක් වෙලා නැහැ. උදාහරණයක් විදියට කිව්වොත් මේ ශ්‍රී ලංකේ කියන කතාව. ඒතර ඔහු කිව්වා ඔහු ශ්‍රී ලංකේ කියලා. අපි දැන් සමහරට මාසයකට නැත්නම් අවුරුද්දකට විතර පස්සේ කියනවා තව කෙනෙක්ට මට අර හම්බෙච්ච මිනිස්සු ඒ මිනිස්සු කිව්වනේ ශ්‍රී ලංකේ කියලා. ඒතර ඔහු තාමත් ශ්‍රී ලාංකිකෙක් වෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට. එහෙම නැත්නම් ඒ වගේ අවස්ථාවල අපිට ඕනනම් පුළුවන් මේ past form එක අපි මේ වෙලාව මෙච්චර වෙලා ඉගෙන ගත්තා වගේ past form එකට හරවලා කියන්න හෝ වර්තමාන ස්වරූපයෙන්ම කියන්න. ඒ කිව්වේ he said that he is a Sri Lankan කියලා උනා කියන්න පුළුවන්. ඔහු දැනුත් ශ්‍රී ලාංකිකයෙක් නම්. ඒ කියන්නේ he said that he was a Sri Lankan කියන එක වැරදි නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ වැඩි දේවල් මතක තියාගන්න කරදරයි නම් ඔයගලන්ට අර මුල් රීතිය මතක තියාගත්තාම හරි. මොකද මේ අතීත කාලෙන් කියන එක මොකද ඒකත් මෙතන හරි නිසා. මේක තවත් පැහැදිලි වෙනවා. හිතන්න ඕන අම්මා කෙනෙක් කියනවා මගේ බබා කොල්ලෙක්. කියන්නේ පිරිමි ළමයි, පිරිමි දරුවෙක්. ඒතර මේක අපි reported speech එකෙන් තව කෙනෙක්ට කියන්නේ අපි තුමු අම්මාගේ නම ශ්‍රියානි කියලා. ශ්‍රියානි කිව්වා මගේ බබා පිරිමි දරුවෙක්. ශ්‍රියානි said my baby is a boy. reported speech එකෙන් ශ්‍රියානි said that my කියන එක her වෙනවා. her baby was a boy. මෙතන was එකෙන් අතීත කාලේ හැංගෙනවා. හැබැයි අපි දන්නවා ඒ බබා දැනුත් පිරිමි ළමයෙක්ම තමයි කියලා. සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැනේ. වෙනස් වෙන අවස්ථා නැත්තේ නෑ. ඒකට සාමාන්‍යයෙන් වෙන්නේ නැහැනේ. ඒ කිව්වේ දැනටමත් කියන්නේ දැනුත් එයා කොල්ලෙක්ම තමයි. ඉතින් ඒ වගේ අවස්ථා අපිට කියන්න පුළුවන්. Shreya said that her baby is a boy. is යොදන්නත් පුළුවන්. was a boy කියන්න පුළුවන්. හොඳයි මුලින් මට මතක් කරන්න බැරි වෙච්ච කාරණයක් තියෙනවා. ඒ තමයි මේ here සහ this කියන වචන. this කියන වචනෙන් මේ කියන තේරුම එනවා. සිංහල ගත්තොත් මම මේ පොතට කැමති I like this book. අපි මේ this කියන වචනේ තියෙන වාක්‍යයක් indirect නැත්නම් reported speech එකට හරවද්දී ඒ this එක that බවට හැරෙනවා. සිංහලෙනුත් අපි උදාහරණයක් ගත්තොත් මම මේ පිරිමි ළමයට කැමති කියලා කෙනෙක් කියපු දෙයක් අපි කියනවා එයා ඒ පිරිමි ළමයට that boy කියලා අපි මාරු කරනවා. මේ කියන එක ඒ කියලා මාරු වෙනවා වගේ ඉංග්‍රීසියෙන් this කියන එක indirect වලට හැරෙද්දී that කියලා මාරු වෙනවා. හැබැයි that කියලා තිබ්බනම් මුලින් කියපු වාක්‍ය ඒක indirect වලට හැරෙද්දී ඒක this වලට මාරු වෙන්නේ නැහැ. that එක thatමයි this තමයි that බවට හැරෙන්නේ. ඒතර here කියන වචනේ ගත්තොත් මෙතන කියන තේරුම එනවා. උදාහරණයක් විදිහට මම මෙතන ඉන්නම් කියලා කෙනෙක් කියනවා. අපි මේක තව කෙනෙක්ට කියන්නේ එයා කිව්වා එයා එතන ඉන්නම් කියලා. එතන කියන්නේ there. මෙතන here. එතකොට සිංහලින් වගේම ඉංග්‍රීසියෙන් here කියන එක එතකොට there කියලා වෙනස් වෙනවා indirect විදිහට කියද්දි. හොඳයි ආපහු පටන් ගමු. නවතුපු තැන ඉඳන්. හොඳයි. දැන් අපි බලමු මේ pronouns වෙනස් වෙන විදිහ. එතකොට අර මුලින් කියන indirect වාක්‍ය තියෙන්නේ I නම්. She said I won't help. එහෙනම් අපි මේක reported speech එකෙන් කියද්දි ඒ කියන කෙනා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක බලන්න වෙනවා. එයා ගෑනු කෙනෙක් නම් I එක අපි she වලට මාරු කරනවා. පිරිමි කෙනෙක් නම් he වලට මාරු කරනවා. The soldier said I am dying. සොල්දාදෝ කිව්වා මම මේ යමින් ඉන්නේ. reported speech එකෙන් the soldier said that. soldier මෙතන පිරිමි කෙනෙක් නිසා අපි he යොදන්න පුළුවන්. අපි he යොදන්න ඕනේ. The soldier said that he was dying. is dying was dying වෙනවා. මොකද මම ඉස්සෙල්ලා කියපු present continuous එක past continuous වෙනවා. nurse නෝනා කිව්වා මට මහන්සි. The nurse said I am tired. ඒතර මේක reported එකෙන් the nurse said that nurse ගැහණු නිසා she was tired. is tired was tired වෙනවා. මේ am is කියන මේ දෙකම was බවට පත් වෙනවා. එක verb බවට පත් වෙනවා. එතකොට මේ indirect වාක්‍යයේ we කියලා තියෙනවා නම් ඒක වෙනස් වෙනවා they කියලා. මතක තියාගන්න අපි කියන්නේ මේ මුලින් කියන we said. අපි මේ මුලින් කියන said කියන එකට මුලින් තියෙන වචන ගැන නෙමෙයි. ඒක වෙනස් වීමක් වෙන්නේ නැහැ. හොඳයි. ඒතර ඉස්සෙල්ලා මම කිව්වා මේ ගැහණු කෙනෙක් කියපු දෙයක් මම මෙන්න මෙහෙමයි කියලා කියන දෙයක් අපි indirect speech එකෙන් කියද්දි මම වෙනුවට ඇය කියලා වෙනස් වෙනවා. I like this sari she said. she said that she liked that sari කියලා වෙනස් වෙනවා. මේ වගේම තමයි මේ මම කියන එකේ අයිතිය හංගවන පදය සිංහලෙන් නම් මගේ. ඒතර ගැහණු කෙනෙක් ගැන කියද්දී I එක indirect speech වලදී she උනා වගේම තමයි ගැහණු කෙනෙක් මගේ කියලා දෙයක් යමක් කියනවනම් උදාහරණයක් විදිහට මට මගේ job එක ආපහු ඕනේ. ඇය කිව්වා I want my job back she said. මේක indirect වලට හැරෙද්දී she said that she wanted my job නැහැ she wanted her job back. ඇගේ job එක ආපහු ඕනේ කියලා කිව්වා කියලා කියන්නේ. සිංහලෙත් ඒ වගේම ඉංග්‍රීසියෙත් වෙනස් වෙනවා ඇගේ her කියලා. මේකම පිරිමි කෙනෙක් මේ
විදිහට එහෙම කිව්වොත් එතකොට අපි හිතමු I want my bottle back. මට මගේ බෝතලේ ආපහු ඕනේ. He said ඔහු කිව්වා. මේක indirect reported වලින් කිව්වොත් he said that he wanted his bottle back. මිසක් he said that he wanted my bottle back නෙමෙයි. එතකොට we කියන එක මං කිව්වා indirect. එතකොට we කියලා එකක් තියෙනවා නම් they වලට හැරෙනවා. උදාහරණයක් ගත්තොත් we like our country. They said. මේක indirect වලින් they said that they loved their country. බලන්න එතකොට our කියලා තියෙන ඒවා ඒකේ our කියලා තියෙන ඒවාත් indirect වලට හැරෙද්දි their කියලා හැරෙනවා. ඔවුන්ගේ කියන තේරුමට. ඒතකොට තව එකක් තමයි you කියන එක. අපි හිතමු I like you she said. ඒ කිව්වා මම ඔයාට කැමතියි. මෙතනදී මේ you කියලා ඔයා කියලා අදහස් කරන්නේ මාව නම්. එහෙනම් මම මේක තව කෙනෙක්ට පස්සේ කියද්දි කොහොමද කියන්නේ? ඇය කිව්වා. ඇය මට කැමතියි කියලා. ඇය ඔයාට කැමති කියලා නෙමෙයි කියන්නේ. මට නම් කිව්වේ ඒක. මට කැමති කිව්වා කියලා. ඒතර you කියලා තියෙනවා නම් you කියලා කෙනෙක් ගැන මේ විදිහට direct speech වාක්‍යයෙන් කියවෙනවා නම් indirect වලදී ඒක ගොඩක් වෙලාට me කියලා වෙනස් වෙනවා. හැබැයි ඒ කෙනා ඒ ඔයා කියලා අදහස් කළේ මේ පස්සේ indirect වාක්‍ය ප්‍රකාශ කරන මාව ඒ වාක්‍යෙන් අදහස් කළා නම් තමයි එහෙම වෙන්නේ. මෙතන ඇත්තටම මම මේ කියන්නේ ඉංග්‍රීසි නෙමෙයි මම මේ උගන්වන්නේ සාමාන්‍ය තාර්කික දෙයක්. මම ඔයාගේ නමට කැමතියි. ඇය කිව්වා. I like your name she said. ඒතර මෙතන you කියලා අදහස් කළේ මාව නම් මං තව කෙනෙක්ට මගේ යාළුවෙක්ට මේක බොහොම සතුටින් කියන්නේ කොහොමද? ඇය කිව්වා මගේ නමට කැමති කියලා. She said that she liked my name. You are a superhero she said. ඔයා සුපිරිවීරයෙක් ඇය කිව්වා. මේක indirect විදිහට කිව්වොත් මේක මට නම් කිව්වේ ඇය කිව්වා මම සුපිරිවීරයෙක් කියලා. She said that I was a superhero. හරි ඊළඟට අපි බලමු මේ මම කියපු මේ කාලය සම්බන්ධ වෙනස් වීම. අපි මේ direct speech එකෙන් කියන්නේ අද මේ direct speech එකෙන් අද නැත්නම් today කියන දේවල් reported එකේදී that day කියලා වෙනස් වෙනවා. He said I want to go home today. reported එකේ he said that he wanted to go home that day. ඔය කිව්වා එදා කොට ගෙදර යන්න ඕනේ කියලා. හරිනේ සිංහලෙන්. එතකොට tomorrow කියන වචනේ උදාහරණයක් ගත්තොත් ඇය කිව්වා මට හෙට විභාගයක් තියෙනවා. She said I have an exam tomorrow. reported speech එකෙන් she said that she had an exam the next day. tomorrow එක the next day කියලා වෙනස් වෙනවා. කියන්නේ ඊළඟ දවස කියන තේරුම. සිංහලෙත් බලන්න. ඇය කිව්වා අපි හිතමු ඇය මට මේක දෙයි කිව්වේ සති ගානකට කලින් කියලා. එහෙනම් ඇය කිව්වා ඇයට විභාගයක් හෙට තියෙනවා කියලා. කිව්වොත් වැරදිනේ. ඇය කිව්වා ඇයට විභාගයක් තියෙනවා ඊළඟ දවසේ. කියන්නේ ඊට පස්සේ දවසේ කියපු දවසට පස්සේ දවසේ හෙට කියන තේරුම. the next day වෙනවා tomorrow කියන එක. එතකොට yesterday කියලා කියන එක ඔහු කිව්වා ඔවුන් මාව ජොබ් එකෙන් අස් කළා ඊ. අපි මේක අපි මේක තව කෙනෙක්ට කියද්දි කොහොමද කියන්නේ? ඒ කියන්නේ reported එකෙන් සිංහලින් බැලුවොත් ඔහු කිව්වා ඔහුව ජොබ් එකෙන් අස් කළා කියලා ඊට ඉස්සෙල්ලා දවසේ ඊට පෙර දවසේ. ඉංග්‍රීසියෙන් අපි මේකට the day before කියලා කියනවා. නැත්නම් the previous day කියලා කියන්න පුළුවන්. He said that they had fired him the day before. නැත්නම් they had fired him the previous day from the job. තව දෙයක් තමයි then now කියන දේ. මේක අපි then කියලා මාරු වෙනවා. කියන්නේ ඒ වෙලාවේ කියන තේරුම. උදාහරණයක් ගත්තොත් මට දැන් මහන්සි නෑ. ඇය කිව්වා I'm not tired now she said. මේක reported speech එකකින් කිව්වා she said that she was not tired then ඒ වෙලාවේ. එතකොට තව ගත්තොත් මේ ගිය ඉරිදා ගිය සතියේ ඔන්න ඔය විදිහ කියනවා. අපි වෙනස් වෙනවා මීට කලින් ඉරිදා මීට කලින් සතිය විදියට. කොහොමද මෙහෙම කියන්නේ? උදාහරණයක් ගත්තොත් ගිය අඟහරුවාදා Anne ලොතරැය දින්න. ඔහු කිව්වා Anne won the lottery last Tuesday he said. මේක reported එකෙන් කිව්වොත් he said that Anne had won the lottery the Tuesday before කියලා අපි කියන්නේ. ඊට කලින් අඟහරුවාදා කියන තේරුම. මොකද අපි දැන් සමහරට මේක කියන්නේ අවුරුදු ගානකට පස්සේ වෙන්න පුළුවන්. අපි කිව්වොත් ගිය අඟහරුවාදා මෙයා දින්නා කියලා. එතකොට වෙනම එක බොරුවක් වෙනවා. ඊට කලින් මෙයා කිව්ව මෙයා මේ දේ කිව්ව දවසට කලින් අඟහරුවාදා කියන තේරුම වෙනවා. the Tuesday before කියලා කිව්වහම හරි. ඊළඟට අපි යන් මේ ප්‍රශ්නයක් අහපු එකක් reported speech එකට හදන විදිය. ඒ කිව්වේ කෙනෙක් ඔයිට කලින් අහපු ප්‍රශ්නයක් අපි තව කෙනෙක්ට කියනවා මෙයා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියලා. මෙහෙම කරද්දී ඒ කියන්නේ indirect speech එකෙන් අපි ප්‍රශ්නයක් කියනකොට අපි ප්‍රශ්නය ප්‍රකාශයක් බවට පත් කරගන්න ඕනේ. මේක කරන හැටි මම තව ටිකකින් කියලා දෙන්න. ඊට කලින් මේ ප්‍රශ්නත් අපිට ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රශ්නේ ඇහුවා මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් හෝ නැහැ කියලා උත්තරේ ලැබෙන ප්‍රශ්න. yes no questions කියලා අපි කියනවා. අනිත් එක තමයි ඔව් හෝ නැහැ නැතුව වෙන උත්තරයක් එන ප්‍රශ්න. ඒතර yes no question එකකට උදාහරණයක් තමයි do you live in ගම්පහ? ඔයා ගම්පහද ජීවත් වෙන්නේ? මේකට උත්තරේ
ඔව් නැත්තම් නෑ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට එහෙම නොවන අනිත් වර්ගයේ ප්‍රශ්නයකට උදාහරණයක් ගත්තොත් ඔයා කොහෙද ජීවත් වෙන්නේ? Where do you live? මේකට ඔව් හෝ නෑ කියලා හරියන්නේ නෑ. මේකට වෙන උත්තරයක් දෙන්න ඕනේ. ඉතින් මේ වර්ග දෙකේ ප්‍රශ්න මේ ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට හැරෙද්දී පොඩි වෙනස් වීමකුත් තියෙනවා. ඒ වගේම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ප්‍රශ්න ඉන්ඩිරෙක්ට් ස්පීච් එකට හැරෙනකොට අපි ප්‍රකාශයක් බවට හරවන්නත් ඕනේ. අනිත් දේ තමයි අපි මේ that යොදන්නේ නැහැ ප්‍රශ්න රිපෝටඩ් ස්පීච් එකෙන් අහනකොට. මොකද අපි උදාහරණයක බලමු කොහොමද මේක කරන්න කියලා. අපි yes no question එකක් ගත්තොත් මෙහෙම ප්‍රශ්නවලදී අපි indirect speech එක හරවද්දී අපි if කියන එක යොදන්න ඕනේ. එහෙම නැත්නම් whether කියන වචනේ. මොකද අපි උදාහරණයක් විදිහට ගමු. Do you live in Gampha? He asked. තවත් දෙයක් තමයි අපි said කියන වචනේ පාවිච්චි වෙන්නේ ප්‍රශ්නයක් අහනවා කියන්නේ asked කියන වචනේ. ප්‍රශ්නයක් ඇහුවා. දෙයක් ඇහුවා කියන තේරුම එනවා asked කිව්වා. Do you live in Gampha? He asked. මේක අපි indirect speech එකට නැත්නම් reported speech එකට හරවද්දී he asked if I lived in Gampha. එහෙම නැත්නම් he asked whether I lived in Gampha. ඔයගන්ට පේනවාද මෙතන do කියන ප්‍රශ්නය අහන වචනය ඉවත් වෙනවා. මම කලින් කිව්වොත් වගේ මේ ප්‍රශ්න වුණත් අතීත කාලයට හැරෙන්න ඕනේ indirect speech එකට හැරෙද්දි. ඉතින් live කියන එක lived වෙලා තියෙනවා. මේ ප්‍රශ්නයක් නිසා if එකක් යොදලා තියෙනවා. if යෙදුවහම මේකේ තේරුම එන්නේ if I lived in Gampha කියවම මම ගම්පහ ජීවත් වෙනවද කියන කාරණය. තව උදාහරණයක් ගත්තොත් will you come to my birthday party? She asked. Indirectly she asked whether I would come to her birthday party. will එක would බවට පත් වෙනවා. එතකොට අපි මේ yes no questions නැතු අනිත් වර්ගයේ ප්‍රශ්නයක් ගත්තොත් උදාහරණයක් ගත්තොත් where do you live? He asked. මේක indirect speech එක හැරෙද්දිත් මේක අපි ප්‍රකාශයක් බවට පත් කරන්න ඕනේ. මේකේ සිංහල තේරුම ඔයා කොහෙද ජීවත් වෙන්නේ? ඔහු ඇහුවා. මේක indirect එකට එද්දි he asked where I lived කියලා හැරෙනවා. මේ where I lived කිව්වම මේකේ තේරුම මම ජීවත් වුණ තැන කියන තේරුම. මෙතන ව්‍යා කියන එකේ තැන කියන තේරුම එනවා. ඉස්සෙල්ලා වගේම ප්‍රශ්න අහන පදේ ඉවත් වෙනවා. ක්‍රියාපදයේ අතීතයට හැරෙනවා. තව උදාහරණ ගත්තොත් when are you leaving? He asked. ඔයගොල්ලෝ කීයටද පිටත් වෙන්නේ? ඔහු ඇහුවා. මේක direct මේක indirect වාක්‍ය. He asked when we were leaving. මෙතන when we were leaving කියන එකේ තේරුම අපි පිටත් වන වෙලාව කියන තේරුම. මේක අපි when we were නැතුව when were we කියලාම තිබ්බොත් මේකෙන් ප්‍රශ්නයක් ඇසීමමයි වෙන්නේ. when we were leaving කියවම අපි පිටත් වෙන වෙලාව. ඒතකොට මේකේ තේරුම ඔහු ඇහුවා අපි පිටත් වෙන වෙලාව. තව උදාහරණයක් ගත්තොත් how will they get here? She asked. Indirect speech එකෙන් she asked how they would get there. will they කියන එක they would කියලා වෙනස් වෙනවා. මේකේ තේරුම ඇහුවා කොහොමද ඕන් මෙතෙන්ට එන්නේ කියන තේරුම. Where is Alice? She asked. Alice කොහෙද? ඇහුවා. මේක reported speech එකේ she asked where Alice was. තව මේ විදිහට උදාහරණ ගත්තොත් කොහෙද ජනාධිපතිතුමා නැවතිලා ඉන්නේ? මම ඇහුවා. Where is the president staying? I asked. ඒතර මේක reported එකෙන් I asked where the president was staying. බලන්න වෙනස. Where was the president staying කියලා ඇහුවොත් කොහෙද ජනාධිපති නැවතිලා හිටියේ? Where the president was staying කිව්වොත් ජනාධිපති නැවතිලා හිටපු තැන කියන තේරුම එනවා. තව උදාහරණයක් ගත්තොත් where is the money? The thieves asked. කොහෙද සල්ලි? හොරු ඇහුවා. Reported speech එකේ the thieves asked where the money was. is එක was වෙනවා. ප්‍රශ්නය අපි මේ විදිහට හරවනවා. හොඳයි තවත් එක දෙයක් මම කෙටියෙන් කියන්නම්. ඒ තමයි විධාන. කොහොමද අපි මේ report speech එකෙන් කියන්නේ කියලා. කියන්නේ විධානයක් කියන්නේ කෙනෙක් කියන මෙහෙම කරන්න කියලා. උදාහරණයකට open the door. Kamala said. සාමාන්‍යයෙන් අපි reported speech එකට හරවද්දී විධානයක් මේ said කියන එක told කියලා මාරු වෙනවා. ඒ වගේම මේ told එකට පස්සේ කාටද කිව්වේ කියන එකත් ගොඩක් වෙලාවට අපි යොදනවා. Kamala told me. ඊට පස්සේ අපි ඒ කරන්න කියපු දේ open the door open කියන එකට ඉස්සරහින් to කියලා යොදනවා. to open. ඒතර Kamala told me to open the door. ඒක කරන්න එපා කියලා විධානයක් තමයි අපි don't කියලා යොදන්නේ. Don't answer the phone. Mother said. අම්මා කිව්වා phone එකට answer කරන්න එපා කියලා. Mother told. ඊට පස්සේ කාටද කිව්වේ කියන එක තමයි සාමාන්‍යයෙන්. Mother told me not to answer the phone. ඒ වගේ මට මගහැරිච්ච තව එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ must කියන වචනේ. මේකත් modal verb එකක්. අර ඉස්සෙල් කිව්ව can, may, should වගේම මේකත් වෙනස් වෙනවා. had to කියලා. ඒතකොට උදාහරණයක් ගත්තොත් I must win this race. The athlete said. ක්‍රීඩකයා කිව්වා මම මේ තරඟ දිනිය යුතුමයි කියලා. මේක reported speech එකෙන් the athlete said that he had to win the race. හොඳයි. තව එක මේක දෙයක් කියලා මම මේ වැඩේ නවත්තන්න. ඒ තමයි අපි මේ පාවිච්චි කරන හැම වචනේ හැම වාක්‍යයකම said කියන එක සහ ප්‍රශ්න අහන ඒවාදී asked කියන එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ වචන විතරක් නෙමෙයි විශේෂයෙන්ම said කියන එක විතරක් නෙමෙයි පාවිච්චි වෙන්නේ. මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කරනවා කියන තේරුම ගන්න උදාහරණයක් විදිහට අපි complain කරනවා. He complained
that the game was unfair. එතකොට ඔප්පු කරනවා කියන එක. Copernicus proved that the earth revolves around the sun. Copernicus ඔප්පු කළා පෘථිවිය ඉර වටේ කැරකෙනවා කියලා. ඉතින් නිතරම මේ said කියන වචන තමයි භාවිත කරන්නේ. ඒත් said නැතුව වෙනත් වචනත් ඔයගලන්ට භාවිතය දැක ගන්න පුළුවන්. කෙනෙක් අදහස් ප්‍රකාශ කළා කියන අදහස එන. ඔයගලන්ට ගොඩක් මේ reported speech භාවිත වෙනවා දැක ගන්න පුළුවන්. අපේ පත්තර එක්ක ඉංග්‍රීසි වැඩසටහන එක්ක එකතු වුණොත් මේ reported speech සම්බන්ධ තව දේවල් තියෙනවා. තව සංකීර්ණ දේවල්. ඒත් මං හිතනවා මේ ඇති කියලා මේ පාඩමට ඔයගලන්ට සැලකිය යුතු අවබෝධයක් මේ ගැන ලැබෙන්නේ නැති කියලා මං හිතනවා මේ පාඩමෙන්. එහෙනම් මම මෙතනින් නවතිනවා. මම තිමිරංජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක. එහෙනම් ස්තුතියි ටරබොට්.